මෙන්න මෙහෙම තියෙනවා 129 ගාන මෙතන එක මම 2011 ගාන ප්‍රසන්ටේෂන් එකෙන් කතා කරා මේක ටිකක් වෙනස් ගානක් අපි මෙච්චර කල් හදපු නැති ගානක් ඒක නිසා සමහර විට තනියම හදාන්න උත්සාහ කළා වරදින්නත් පුළුවන් ඒක නිසා මම මේක කතාව කියලා දෙන්නම් හිස වැටීමේ සම්භාවිතාව P වෙන කාසියක් උඩ දානවා මේ හෙඩ් ටේල් දානවා කියලා අර පොඩි කාලේ අපි ඉස්කෝලේ යන කාලේ වගේ කරන්නේ ඔයගොල්ලෝ නම් දන්නවද නැද්ද දන්නේ නැහැ කාසියක් උඩ දාලා ඒ දිනුම පැලදුව බලනවා එතකොට මේකේ නිමල් පියල් නිමල් සුනිල් පියල් කියලා තුන්දෙනෙක් ඉන්නවා නම් තුන බැලුවාම දන්නවා නිකන් පරණ කාලේ සෙල්ලමක් කියලා මේක ඔයගොල්ලන්ගේ කාලේ එකක් නෙමෙයි අපිටත් කලින් කාලේ සෙල්ලමක් ඊට පස්සේ නිමල් සුනිල් පියල් එම පටිපාටියට කාසියක් උඩ දානවා ඒ කියන්නේ මුලින්ම උඩ දාන්නේ නිමල් ඊට පස්සේ උඩ දාන්නේ සුනිල් ඊට පස්සේ කාසිය උඩ දාන්නේ පියල් නිමල් මුලින්ම උඩ දානවා ඊට පස්සේ සුනිල් උඩ දානවා ඊට පස්සේ පියල් උඩ දානවා අගය ලබාගත් පළමුවන තැනැත්තා ක්‍රීඩාව දිනයි අගය ලබාගත් පළවෙනි තැනැත්තා ක්‍රීඩාව දිනනවා අගය ලබාගත්ත පළවෙනි තැනැත්තා ක්‍රීඩාව දිනනවා කියන්නේ අගය කියන්නේ මොකද්ද හිස අගය කාසියක් උඩ දාද්දි කස්සිය දෙපැත්තක් තියෙනවා හිස අගය එතකොට මේ කාසිය සමබර කාසියක් නෙමෙයි හිස වැටීමේ සම්භාවිතාව P එන අගය වැටීමේ සම්භාවිතාව 1 ඍණ P ඊට පස්සේ කියන්නේ නිමල් ඔහුගේ පළවෙනි වාරයේදී නෙමෙයි දෙවන වාරයේදී දිනීමේ සම්භාවිතාව තුන්වෙනි වාරයේදී දිනීමේ සම්භාවිතාව මේ ගේම් එක හරි රසවත් ගේම් එකක් මේ ගේම් එක වෙන්නේ කොහොමද අගය ලැබෙන පළවෙනි එක්කෙනා දිනනවා සමායට උක්ත කාසිය ලැබෙනවා තෑග්ග විදියට උ කාසිය අරන් ගෙදර යනවා එතකොට ඔන්න ඔක ගේම් එක ගේම් එක කොච්චර වාර ගණනක් තියෙනවද කියලා තීරණය වෙන්නේ අගය කොයි වෙලාවෙද වැටෙන්නේ කියන එක අනුව දැන් මෙතන මේකට අදාළ රුක් සටහන ඇන්දොත් මම මේ හිස වැටීම H කියලා ගන්නවා එතකොට අගේ වැටීම T නේ කාසියක් උඩ දැම්මොත් හිස වැටීම සම්භාවිතාව P කියලාත් ගන්න දීලා කාසියක් උඩ දැම්මොත් අගේ වැටෙන්නත් පුළුවන් හිස වැටෙන්නත් පුළුවන් අගේ වැටුණොත් මොකද වෙන්නේ නිමල් දිනුවා ගේම් එක ඉවරයි හදිසියවත් හිස වැටුණා නම් ඔවින්න හිස වැටුණා මොකද වෙන්නේ මේක ආපහු ප්ලේ කරනවා සුනිල්ටත් ඒ කාසිය උඩ දාන chance එක එනවා. එතකොට කාසිය සුනිල් උඩ දැම්මට පස්සේ සමහර විට හිස වැටෙන්නත් පුළුවන් අගේ වැටෙන්නත්. අගේ වැටුනොත් සුනිල් කාසිය සාක්කුවේ දාගෙන ගෙදර යනවා. සිරස වැටුනොත් දැන් ආපහු chance එක තියෙනවා පියල්ට කාසිය උඩ දාන්න. ඊට පස්සේ මෙතනදී අගේ වැටුනොත් පියල් කාසිය සාක්කුවේ දාගෙන ගෙදර යනවා. දැන් හදිසියවත් පියල්ගේ කාසියනුත් අගේ සිරස වැටුනොත් මොකද වෙන්නේ ආපහු chance එක එනවා නිමල්ට ඔය පටිපාටියට කියනවා නිමල් සුනිල් පියල් නිමල් සුනිල් පියල් දැන් ඒ කාසිය නිකන් අර මැජික් කාසියක් වගේ ළමයි හැම පාරම හිස නම් වැටෙන්නේ සමහර මැජික් කාසි දෙනවා අගේ වැටෙන්නේම නැහැ හිස වැටෙනවා එහෙනම් උන් තුන් දෙනා දැන් මේක අවුරුදු මං කියවනේ මේ A level paper එක 2011 ප්‍රශ්නයක් සමහරට මේ ප්‍රශ්නේ හදපු ඒ ගුරුවරයාගේ ඒ ප්‍රොෆෙසර්ගේ ඉස්කෝලේ කාලේ ගානක්ද දන්නේ නැනේ මේ හැදුවේ. එතකොට 2000 දී වගේ විස්තරයක් කියලා හිතමු. මේ කාසිය දිගටම අගේ වැටෙන නම් 2000 දාපු කාසිය තාමත් උඩ දානවා. ඇයි? උන් තුන් දෙනා මාරුවේ මාරුවට වයසට ගිහිල්ලත් තාමත් උඩ දානවා. අගේ වැටෙනකම්. අගේ වැටෙනකම් ගේම් එක ඉවර වෙන්නේ නැහැ. ඒ කියන්නේ අනන්ත ප්‍රමාණයක් කාසිය උඩ දාන්න ඕන ඉවරයක් නැහැ. ඔතින් නිමල්ට ආපහු ආවා මේක නිමල් දිගට යනවා. අපේ ප්‍රශ්නේ අහන්නේ නිමල් ඔහුගේ දෙවන වාරයේදී ක්‍රීඩාව දිනීම. ඒ කියන්නේ නිමල්ට දෙවෙනි පාර කියන්නේ මේ නිමල්ගේ පළවෙනි වාරය මේ නිමල්ගේ දෙවෙනි වාරය. නිමල්ගේ දෙවන වාරයේ ක්‍රීඩාව දිනීම කියන්නේ මෙන්න මෙතන ඉන්නේ. මෙන්න මෙතන මේක වීම සම්භාවිතාව. ඒ කියන්නේ PHHT වීම සම්භාවිතාව. නිමල් ඔහුගේ තෙවන වාරයේ ක්‍රීඩාව දිනීම කියලා කිව්වොත් HHH මෙන්න මෙතන නිමල් මෙන්න මෙතන එන්න ඕන මේ සිද්ධියට වෙන. ඒතර ඔන්න ඔය විදිහට තමයි රුක් සටහන ඇසුරෙන් ගාන හදන්න තියෙන්නේ. ඉක්මනට මේ රුක් සටහන ඇඳ ගන්න. රුක් සටහන ඇඳලා අපි ගාන හදමු. ඉක්මනට රුක් සටහන ඇඳ ගන්න. මේක ඊළඟට මොකද්ද කියන්නේ? පළවෙනි ප්‍රශ්නෙට අපි යමු. නිමල් ඔහුගේ දෙවන වාරයේදී ක්‍රීඩාව දිනීමේ සම්භාවිතාව අහන්නේ.
නිමල් ලෝකයේ දෙවන වාරයේදී ක්‍රීඩාව දිනීම දැන් රුක් සටහන දිහා බැලුවොත් නිමල් ලෝකයේ දෙවන වාරයේ ක්‍රීඩාව දිනීම කියන්නේ මේකනේ. එතකොට ඒක සම්භාවිතාව කියන්නේ ඇත්තටම PHHH මුල් තුනම නිමල්ටයි සුනිල්ටයි පියල්ටයි තුනම සිරස වැටිලා ඊට පස්සේ අගේ වැටෙන්න ඕන. ඔය සම්භාවිතාව ඡේදනය නැතුව ලියන්න පුළුවන් HHHT කියන්නේ pH වැඩි කිරීම pH වැඩි කිරීම pH වැඩි කිරීම PT සමානයි P ගණය එක ඍණ P කියලා එනවා. ඔක තමයි ඒකේ පළවෙනි කොටස. ඊට පස්සේ දෙවෙනි කොටස විදියට අහනවා නිමල් ලෝහුගේ දෙවන වාරයේදී ක්‍රීඩාව දිනීමේ සම්භාවිතාව සොයන්න කියලා. නිමල් ලෝහුගේ දෙවන වාරයේදී ක්‍රීඩාව දිනීමේ සම්භාවිතාව කියන්නේ මොකක්ද? ඒ කියන්නේ පළවෙනි තුන්වන වාරයේ තෙවන වාරයේදී ක්‍රීඩාව දිනීම කියන්නේ මුල් තුන් දෙනාම පෙරදිලා ඊළඟ තුන් දෙනාමත් පෙරදිලා තුන් පාරක් සිරස වැටිලා ඊට පස්සේ අගේ වැටෙනවා. ඒ සම්භාවිතාව ගත්තොත් P6යි එක ඍණ P කියලා එකපාරට ලියන්න පුළුවන්. ඊට පස්සේ ගානේ අහනවා එනයින් අවසානයේදී නිමල් ක්‍රීඩාව දිනීමේ සම්භාවිතාව කියලා. ඒ කියන්නේ නිමල් ඔහුගේ ක්‍රීඩාව මෙතන මේ දැන් අපි රුක් සටහන ඇඳාම මේ නිමල් ඔහුගේ ක්‍රීඩාව පළවෙනි පාර දිනන්න පුළුවන්. එතකොට මෙතනද ගත්තාම මේක හරියට ගත්තාම මෙතනදී පළවෙනි පාර දිනන්නත් පුළුවන්. එහෙම නැත්නම් නිමල් ඔහුගේ දෙවන වර දිනන්නත් පුළුවන්. නිමල් ඔහුගේ තුන්වෙනි වර දිනන්නත් පුළුවන්. ඉස්සරහට ගිහිල්ලා නිමල් ඔහුගේ හතරවෙනි වාරේ දිනන්නත් පුළුවන්. නිමල් ඔහුගේ පස්වෙනි පාර දිනන්නත් පුළුවන්. ඔන්න ඔය විදිහට ඉස්සරහට යන්න ඕන. එතකොට මේක නිමල් දිනීමේ සම්භාවිතාව කියලා ගත්තාම ඒකේ උත්තරේ එනවා පළවෙනි පාර දිනන්න පුළුවන්, දෙවෙනි වාර දිනන්න පුළුවන්, තුන්වෙනි වාර දිනන්න පුළුවන්, හතරවෙනි වාර දිනන්න පුළුවන්. ඔය වගේ තාමත් නිමල් උඩ දානවා. උන් තුන් දෙනා එකතු වෙලා කාසිය උඩ දානවා. මේ කවදා හරි දිනන්න පුළුවන්. ඔය සම්භාවිතා ටික එකතු කරාම බලන්න මෙතන රටාවක් තියෙනවා. එක ඍණ P එක ඍණ P එක ඍණ P එක ඍණ P සාධකයක්. ඒක එළියට ගත්තාම එනවා එක ධන P ගණය ධන P6 ධන P9 ධන P12 ඔන්න ඔය විදිහට දිගටම එනවා. ඒ උත්තරේ ගුණෝත්තර ශ්‍රේණියක් ඔයගොල්ලන්ට පේනවා එක ධන P ගණය ධන P වල 6 ධන P වල 9 ධන P වල 12 මේ ගුණෝත්තර ශ්‍රේණියක්. පළවෙනි පදේ 1යි පොදු අනුපාතය P ගණය. එතකොට ඕක සුළු කරාට පස්සේ අපිට එනවා Sn කියන්නේ ගුණෝත්තර ශ්‍රේණියක මුල් පද n දක්වා එකතු Sn සමානයි ඒ වාරයක් එක ඍණ rn බෙදීම එක ඍණ r. හැබැයි පද අනන්තය වෙනකන් එකතුව ගුණෝත්තර ශ්‍රේණියක් නම් r වල මාපාංක එකට වඩා අඩු නම් ශ්‍රේණිය අභිසාරී වෙනවා. පද අනන්තය දක්වා එකතුව S අනන්තය කියන්නේ a බෙදීම එක ඍණ r කියලා කියන හින්දා අපිට මෙතන මේ සූත්‍රයට අනුව a කියන්නේ 1යි R කියන්නේ P ගණය. එතකොට උත්තරේ එනවා P වාරයක් එක බෙදීම එක ඍණ P ගණය කියලා. A බෙදීම එක ඍණ R S අනන්ත වෙනකන් එකතුව ගුණෝත්තර ශ්‍රේණියක නිසා පද අනන්ත වෙනකන් එකතුව A බෙදීම එක ඍණ R කියන සූත්‍රයට එනවා. එතකොට එකතුව ඔන්න ඔය විදිහට එනවා. ඇත්තටම එක ඍණ P බෙදීම එක ඍණ P ගණය කියලා. එතකොට මේක සුළු කරන්න තියෙන්නේ. ඔය ටික ලියා ගන්න ළමයි. ඉක්මනට ඔය ටික ලියා ගන්න. හරි ළමයි. මෙතන බලමු. ඊට පස්සේ මොකද වෙන්නේ? මෙතන දැන් එක ඍණ P වාරයක් මේක සාධක කඩන්න තියෙන්නේ. එක ඍණ P වාරයක් එක බෙදීම එක ඍණ P ගණය එක ඍණ P ගණයේ සාධක කැඩුවාම එනවා එක ඍණ P එක ධන P ධන P වර්ග කියලා. එක ඍණ P ට එක ඍණ P කැපිලා ගියාම උත්තරේ එනවා එක බෙදීම එක ධන P ධන P වර්ග කියලා. ඔය තමයි නිමල් ක්‍රීඩාව දිනීමේ සම්භාවිතාව කියන එක. ඕක තමයි අපෙන් ඇහුවේ දෙවෙනි කොටසෙන් පස්සේ. ඊට පස්සේ ගාන කියනවා මේ එකක් විදියට කියනවා කාසියෙන් හිස වැටීමට වඩා අගය වැටීමට වැඩි භව්‍යතාවයක් ඇත්නම් කාසියෙන්
හිස වැඩීමට වඩා අගේ වැටීමට වැඩි භව්‍යතාවයක් ඇත්නම් නිමල්ට ක්‍රීඩාව දිනීමට 50%කට වඩා වැඩි ඉඩක් ඇති බව අපෝහණය කරන්න කියලා. ඒ කියන්නේ ඒකේ කාසියේ හිස වැටෙන්නට වඩා අගේ වැටීමේ භව්‍යතාව වැඩි. එතකොට හිස වැටීමේ සම්භාවිතාවට වඩා අගේ වැටීමේ සම්භාවිතාව වැඩි. එතකොට හිස වැටීමේ සම්භාවිතාව ගත්තේ p කියලා. අගේ වැටීමේ සම්භාවිතාව ගත්තේ 1 ඍණ p කියලා. 1 ඍණ p ට වඩා p වැඩි කියන්නේ ඇත්තටම එතරින් එනවා 1 සමානයි 1 විශාලයි 2යි p. එහෙම නැත්නම් p කුඩායි භාගය කියලා. භාගය විශාලයි p කුඩායි භාගය. p වලගේ භාගයට වඩා වැඩි නම් p වර්ග කියන්නේ 1ට වඩා 1ට 4ට වඩා අඩුයි. p ට වඩා භාගය වැඩි නම් p කුඩායි භාගය නම් p වර්ග 1ට 4ට වඩා අඩුයි. 1ට 4ට වඩා අඩුයි. එතකොට 1 ධන p ධන p වර්ග සුළු කරොත් මේකේ හරය තියෙන එක සුළු කරොත් ඒකේ අගය උත්තරේ එනවා සුළු කරාට පස්සේ 7 බෙදීම 4 කියලා. 1 ධන p වර්ග කියන්නේ 7 බෙදීම 4 නම් 1යට p ධන p වර්ග කියන්නේ 4 බෙදීම 7 වෙනවා. 4 බෙදීම 7 කියන්නේ 0.571යි. ඒ කියන්නේ නිමල් දිනීමේ සම්භාවිතාව 0.5ට වඩා වැඩි 50%කට වඩා නිමල් දිනීමේ සම්භාවිතාව වැඩි. ඒ කියන්නේ මේ වගේ ගේම් එකක් ප්ලේ කරනවා නම් ඇත්තටම මේකෙදි පළවෙනියට කාසිය උඩ දාන එක්කෙනාට 50 වලට වඩා වැඩි chance එකක් තියෙනවා. 57ක chance එකක් තියෙනවා. දිනීම ක්‍රීඩාව දිනීම 57.1ක chance එකක් තියෙනවා. එයාට ක්‍රීඩාව දිනන්න. හැබැයි ඒකට උත්තරේ තමයි ඒ කියන්නේ හිස වැටීමට වඩා අගේ වැටීමේ සම්භාවිතාව වැඩි නම් හිස වැටීමේ සම්භාවිතාවට වඩා අගේ වැටීමේ සම්භාවිතාව වැඩි නම් තමයි ඕක වෙන්නේ. ඕක සමාන නම් ගොඩක් වෙලාවට ඒත් 50%ක විතර chance එකක් තියෙන්නේ. 50% තමයි. එතකොට හරියටම 50%යි. ඔන්න විදියට ඒ කොටස මේ වෙනවා. මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න ළමයි. ඔය ගණන් වලින් පස්සේ හෝම්වර්ක් විදියට ඔයගොල්ලෝ ඉතිරි ගණන් ටික හදන්න. මෙතන මේ ගණන් ටික දිගටම හදාගෙන යන්න පුළුවන්. මේවා කෙටි ප්‍රශ්න. මේවා ලොකුවට ප්‍රශ්න ගන්න එපා. මේක ලකුණු 25 ප්‍රශ්න. ඉතින් මේකෙදි ටියුට් එකේදී නම් මේ ලකුණු පිළිබඳව එච්චර ඔලුවට යන්නේ නැහැ. ඒක නිසා ඕනනම් ඔරිජිනල් පාස් පේපර් පොත අරගෙන බලන්න. මේ සියලුම දේවල් ඔයගොල්ලන්ට හදන්න පුළුවන්. සියලුම ගණන් ඔයගොල්ලන්ට හදන්න පුළුවන්. එතකොට මේ හැම ගානක්ම try කරන්න. අපි ඊළඟ දවසේ ඒ ගණන් කතා කරමු. වරදින ගණන්, බැරි වෙන ගණන්. ඊට අමතරව සංකඩ සංයෝජන වලින් ගැටලු කීපයක් කතා කරන්න ඕන. ඒවත් සම්බන්ධ වෙන ගණන්. ඊට පස්සේ අපි න්‍යාස කොටස පටන් ගන්නවා. න්‍යාස ලබන සතියේ හැඳින්වීම දෙන්න පුළුවන් වෙයි. පැයක විතර සම්භාවිතාවට පැයට විතර කොටසක් යනවා. සමහරට පැයකමාරක් විතර යයි. අපි බලමු මේක අවස්ථානුකූලව. ඊට පස්සේ මේක ඉවර කරලා න්‍යාස කොටසට යනවා.